රාත්‍රිය මල් පුරුදු කරනවා. නමුත් රාත්‍රියේ පුරුදින මල්වල සුන්දරත්වය දකින්න දහවලේ. රාත්‍රියේ මල් පුරුදු කරලා දහවලට මල් පුරුදු කිරීමේ කීර්තියක් කරදීලා රාත්‍රිය සමුදින. අපේ රටේ වටිනාම සම්පත දරුවන්. පිට කලා ලෝකයේ බාර ගන්නට දරුවන්ට අත්කලක් දෙන්න හදේ ටීවී ආයතනය අද ගියක වරුණ වැඩසටහන සමගින් මෙලෙස සූදානම් වෙන්නේ. අද ගියක වරුණ ඊටම සුන්දර හෝරාවක් පොලිත ෆිල්ම් කරන්නයි සූදානම් වෙන්නේ. අද ගියක වරුණ වැඩසටහනට අපි හදේ ටීවී මැදිරියට කැඳවාගෙන ආවේ ක්‍රිෂාන්ත විජේතිලක සංගීත ගුරුතුමා. ඒ වගේම ඔහුගේ සංගීත ඇකඩමිය කිව්වොත් නෙවෙයි. මම හිතන්නේ සංගීත ඇකඩමියේ දරුවන් ටිකත් එක්ක අද ගීයක වරුණ වැඩ කරන්න සූදානම් වෙන්නේ. ක්‍රිෂාන් විජේතිලක එක්ක අද මේ ගීයක වරුණ සල්සන්නට අපිත් එක්ක එකතු වෙනවා. ඔක්ටෝපෑඩ් වාදනය කරමින් තාරින්දු දිල්ෂාන්, ඒ වගේම ගිටාරය වාදනය කරමින් සුකුන් සර මියුසිකල් කලාවේ වෙනුවෙන් මම හිතන්නේ මේ අපේ රටේ අනාගතය. ඒ නිසා දරුවෝ ගොඩක් හිටියත් දරුවන්ගේ නම් ටික කියන්නට මම අවසර ගන්න. මාල්ෂ ඉන්දු විනාද ගීයක වරුණට සහභාගී වෙන ආදිශ අශේ, සුකිත දිමුත්, ජවිනු ලෙසන්දු, යොහන්සා බිනුකි, ඊෂා ඉසුරංගි, නෙත්මිනි ගෝමස්, සාවින්දි නවෝද්‍යා, හිරුෂි පැහැස්සරණි, පින්සර සචින්ත, සාවින්දි සේනාරත්න, යසිරු ශසංක, සනිත් ප්‍රභුෂිත, නිසල් ඉඳුවර, නදුනි විමාෂා, ශයිනි සසංක, ෂෙන්සා දනුචි, ප්‍රමිත් මන්දාර, දෙව්මි තරුන්දරා, ගුවනි හර්ෂදි, සමුදේශාන්, සිතුම් නෙත්මින, සනුචි සංචනා, සිතුම් මෙත්සර සහ අයෝමි රශ්මිකා. මේ දරුවන් අද ඔවුන්ගේ සංගීත ගුරුතුමා සමගින් සූදානමින් ගීයක වරුණ හැඩ කරා. ක්‍රිෂාන්, මට ඉස්සෙල්ලම කියන්න මේ ඔබ කොහොමද මේ සංගීත ජීවිතයට එකතු වුණේ? සංගීතය ඔබගේ ජීවිතේ කොටසක් බවට පත් කරගත්තේ? පසුබිම විස්තර කරන්න. ඔව් සර්, මෙහෙමයි මේ මගේ සංගීත ජීවිතය ගැන කතා කරාම දැන් වැඩි කාලයක් වෙන්නේ නැහැ. අවුරුදු සාමාන්‍යයෙන් 18ක වගේ කාලයක් තමයි ප්‍රොෆෙසර්යෙක් තමයි මගේ සංගීත ජීවිතේ ආරම්භය ඉඳලා අද දක්වා තියෙන්නේ. මම කියන්නම් මුලින්ම මේ කොහොමද මගේ සංගීත ජීවිතේ මුලින්ම ආරම්භ වුණේ කියලා. චූටි කතන්දරකින් පටන් ගන්නම්. මොකද මට මතකයි මං ඉස්සර එදා ඉඳලම දක්ෂ සාමාන්‍යයෙන් විදුලි යෝගනය සර්පිනාව කියන සංගීත භාණ්ඩ වලට තමයි මුල් කාලේ ඉඳන්ම ඒ කාලේ ඉඳන්ම හැකියාවක් දැක්ුවේ. දක්ෂතාවයක් පෙන්눔 කරේ. මට මතකයි අපේ පවුල් වපසරිය ගත්තාම අපේ මාමලා නැන්දලා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාලීනව මං කියන්නේ මං 3 වසර විතර කාල සීමාවක් ගැන. ඒ කාලය තුල ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙදර යම් උත්සව කටයුතු කරනවා. ඒ කරනකොට මට මතකයි මට කියනවා ඔයාලට පුළුවන් නම් සර්පිනාව වාදනය කරන්න. අපේ මාමා ගාව සර්පිනාවක් තියුණා. ඔයාලට පුළුවන් නම් වාදනය කරන්න සර්පිනාව එහෙම කියලා නිතරම ඉල්ලනවා. හැබැයි සර්පිනාව ගෙදර පැත්තක තියුණා. මට වාදනය කරන්න බෑ ඒ කාලේ. ඔහොම කාලයක් යනකොට අපේ ගෙදරට එනවා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එතුමාගේ නම කිව්වට කිසි ගැටලුවක් නැහැ මං හිතන්නේ. පියන්ත වලාකුළු වර්තිකල ගුරුතුමෙක්. එතුමෙන් තමයි මූලික ඒ කියන්නේ සංගීතය කියන දේ මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම දෙයක් තියෙනවා කියලා මම දැනගත්තේ එතන. මට මතකයි අද වගේම අපේ සාමාන්‍ය විදේශගත වෙලා ඉඳලා නන්දලා මාමලා එනකොට අරගෙන එනවනේ මේ වගේ ලස්සන සංගීත මාණ්ඩ. එදා ගෙනහලා තිබුණා චූටි පුංචි ඊට හැඩහුරුකමින් ලස්සන විදුලි යෝගනයක්. ඔක ගෙනහලා මේක ලස්සනට අල්මාරිය තමයි ලස්සන කරලා ලස්සනට දාලා දුණා. කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ වැඩි. ඉංග්‍රීසි ගුරුතුමා එනවා අපේ ගෙදර පන්තිය කරන්. ඒ වෙලාවේ මෙතුමාට කොහොමරි ඒ ගෙදර හිටපු මල්ලිත් එනවා මේ පන්තියට. එනකොට මෙතුමාගේ මෙන්පොන්ත කතා බහ කරනකොට අපේ මාමා මෙතුමා කියන මට පුළුවන් වාදනය කරන්න, විදුලි යෝගන වාදනය කරන්න පුළුවන් මෙහෙම කියලා විස්තරයක් සපයනවා. එතකොට ඒ වෙලාවේ අපි කට්ටියත් එක්ක කොහොම හරි යනවා ඒ ගෙදරට.
ගිහලා පස්සේ අපේ මාමලා ගෙදරට ගියාට පස්සේ නන්ද රටින් ගෙනාපු කීබෝඩ් එක දෙන්නේ හැබැයි සර්ට් විතරයි. අපිට දෙන්නේ නැහැ. ඒ කාලේ හැටියට තියුණා සාමාන්‍ය ශබ්ද වාහිනී යන්ත්‍ර ඒව දාලා තරමක් දුරට සංගීත ප්‍රසංගික ස්වරූපයක් ගන්න උත්සාහය දරලා දුන්න අපේ මාමා. දැන් මේක වාදනය කරනවා. මට මතකයි මුලින්ම වාදනය කර සංගීත භාණ්ඩේ මට අවසර දෙනවා මම මේකේ මුල් ටික වාදනය කරලා පෙන්නන්නම්. මේක තමයි මම මුලින්ම ඉගෙන ගත්ත ගීතය. සාමාන්‍ය අපේ දරුවෝ ඉගෙන ගත්තේ පාසල් විෂය නිර්දේශයේ සාමාන්‍ය ගීත නිර්දේශිත ගීතනේ. මේ ගීතේ උනේ ටිකක් අපූර්වම ලස්සන ගීතයක් ඔබත් අහලා ඇති. මෙන්න මෙහෙම තියෙන්නේ. අසනමයි. ඔය ගීත තමයි එක්ම මුලින්ම වාදනය කරපු ගීතය උනේ. ඉතින් ඕක අහගෙන ඉඳලා තමයි මගේ සංගීත ජීවිතයට මං හිතන විදිහට මූලික පසුබිම සැකසුනේ. අර ලස්සන කතාවක් මම හිතන්නේ මේ ඉංග්‍රීසි ගුරුවරයෙක් තමයි සංගීත ගුරුවරයෙක් නිර්මාණය කරන්නේ. එහෙන් බැලුවහම සංගීත ගුරුවරයා මේ දරුවෝ සංගීත ඥානයෙන් කොයිතරම් ඉහළ තැනකට ගෙනියන්න හැකියාවක් ලැබෙයිද කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ක්‍රිෂාන් පළමු ගීතය හැටියට අද ගීයක වරුණ සරසන්නට තෝරාගත් ගීතය පිළිබඳව කතා කරමු. පළමුවෙන් අද අපි තෝරගෙන තියෙන්නේ පියගුණ ගීතයක්. කුමාර ලියනගේ රචනා කළ කරුණාරත්න දෙවුල්ගනේ ගායනා කළ අන්දරයාගේ ගීතය. ඔබ මේ ගීතයට ප්‍රවේශය ලබා ගන්න කොහොමද? ඔව් සමන්ත මහත්තයා. අන්දරයාගේ වැව්ටාවුල්ලේ සක්මන් කරන අපච්චි කිව්ව සැනින්ම අපේ හිතට නැගෙන්නේ අපේ අපච්චිව තමයි මතක් වෙන්නේ. එතකොට අපේ අපච්චි ගැන අපිට මහමෙරක්සේ කියන්න පුළුවන්. හැබැයි ඒ වගේම මම ගැනත් අමතක කරන්න බෑ. අම්මා ගැනත් කතා කරනකොට බොහෝ ගීත ලියවිලා තිනවා. ඒ අතරින් සුවිශේෂිත ගීතයක් තමයි අන්දරයාගේ වැව්ටාවුල්ලේ සක්මන් කරන අපච්චි කියන ගීතය. මේ ගීතය ගැන ඇත්තටම මම හිතන්නේ ਵਿਚාර කරන්න ගියාමත් අපේ ඉන්න විද්වතුන් යම් යම් ਵਿਚාර දෙන්න පුළුවන්. හැබැයි මේක දෙන්නේ මේ ਵਿਚාරය දැන් ਵਿਚාරය ගවහම ඒක යම් විදිහට විවිධ වූ කට්ටියට විවිධ විදිහට දකින්න පුළුවන්. දැන් මම දකින කෝණයෙන් සහ මේකේ මුල් සිද්ධාන්ත අපි අන්තර්ජාලය මගින් එහෙම අහලා තියෙන කියන දේවල් ඔක්කොම මිශ්‍රණය කරලා තමයි මෙම මේ සාරාංශය මම හදාගත්තේ. මේක ඉතින් මම දකින විදිහට මගේ ਵਿਚාරය වෙනස් වෙන්න පුළුවන්. ඔබතුමාගේ ਵਿਚාරය තවත් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ ਵਿਚාරය විවිධ වෙන්න පුළුවන්. ඒක නිසා දැන් මගේ අදහස නම් මේකේ තියෙන්නේ සාමාන්‍ය පදමාලාව ගත්තාම පිටින් තියෙන අර්ථය එකක්. නමුත් ඒකේ වක්‍රව කියවෙන වක්‍රෝතියෙන් කියවෙන අදහස් තව එකක්. දැන් අපි නිකන් බැලුවොත් අන්දරයාගේ වැව්තාවලේ සක්මන් කරනවා අපච්චි සක්මන් කරනවා. දොලේදී මට කිතේ නිලයි ගහ වැලේ මලයි මට ඕනේ ඒ තරම මට වටිනවා. වලාකුලේ දා බිඳු තවරා මහ පොළවට මහ වැසිගෙන එවන් වූ අර්ථ සිද්ධි දාමයක් තියෙන්නේ. මේකේ මේ ගීතය බිහි වෙන්න මූලික වෙච්ච සිද්ධාන්තය බැලුවොත් අපි රචනය කළා තියෙන ඔබතුමා කිව්වා වගේ කුමාර ලියනගේ මහත්මයා. සංගීතය රෝහණ ධර්මකීර්ති මහත්මයා. ඒ වගේම ගායන අපි දන්න කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා වුණාට මෙම ගීතයේ රචනයට කුමාර ලියනගේ මහත්මයාගේ ජීවිතයේ සිදුවෙච්ච පෞද්ගලික සිදුවීම බලපාලා තියෙනවා. ඔබතුමාට අහුවාම දැනෙනවා ඇති මූලික සිද්ධාන්ත වල තියෙන්නේ එතුමාගේ පියාගේ අභාවය. ඒක පදනම් කරගෙන තමයි ඒ ශෝකානුකූල ස්වරයත් එකතු කරගෙන මෙතුමා ලියනවා. මෙතුමා ලියන්නේ මේ සරල දෙයක් අපිත් අහලා තියෙන දික්සංගලාවේ දිවා විහාරයේ වැඩ සිටින අපේ අපච්චි කිව්වහම අපච්චිට කොතරම් ගරුත්වයක් දීලා තියෙනවද? ඒ වගේම දික්සංගලාව කියන්නේ මොකද්ද? අපේ චුටි දරුවෝ දන්නවද සමහරක් විට? දික්සංගලාව කියන්නේ හාන්සි පුටුව. දික්සංගලාවේ දිවා විහාරයේ තාතර කොච්චර ගරුත්වයක් දීලා තියෙනවද? දිවා විහාරයේ වැඩ සිටින අපේ අපච්චි ඒ කියන්නේ මේ රචකයාගේ පියාණන්ගේ අභාවය ගැන තමයි මුලින්ම ලියන්න පටන් ගන්නෙ. ඕක කාලීනව දැන් දෙනවා. ඔහොම රචනා කරලා දෙනවා. සංගීතවත් කරන්නට රෝහණ ධර්මකීර්ති මහත්මයාට. එතුමා දුන්නාට පස්සේ මෙන්න මෙහෙම වචන ටිකකුත් තියෙනවා.
අන්තර කැලේ මැද හිනහෙන අප්පච්චි මුලින්ම දෙන්නේ මේ වගේ වචන පදමාලාවක් තියෙනවා. ඊට පස්සේ අන්තර මලේ සුවඳයි මට අප්පච්චි. අන්තර කැලේ ඈතින් ඉඳගෙන අප්පච්චි. අන්තර කැලේ ඈතින් ඉඳගෙන අත වනපන් අප්පච්චි. ඔහොම දුන්නේ. එතනක් තින්නේ එතුමගේ තාත්තගේ වියෝව සම්බන්ධව තමයි මෙතුමා මේ සිද්ධ සංකල්පය දීලා තියෙන්නේ. ගායනය කරන කරුණාරත්න දියුල්ගණේ මහත්මයාට දුන්නට පස්සේ සංගීත නිර්මාණ වේදිකත් එක්ක කතා බහ කළා ඔක වෙනස් කරගන්නවා. ඒක කොහොමද වෙන්නේ? ඊට පස්සේ තමයි මේ ලස්සන පදමාලාව අපි අතට ඉන්නේ. අන්තරයයි වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි කියලා පරිවර්තනය වෙන්නේ. ඔන්න ඒ කියපු සිද්ධි සංතාමයන් එකිනෙකට ගැලපෙලා කාලීනව වෙනස් වෙලා තමයි. මම හිතන්නේ ක්‍රිෂාන් එතන කුමාර ලියනගේ කියන්නේ අතරම මේ ගීත රචකයට වැඩිය අපු ප්‍රචලිත වෙලා තියෙන කවියෙක් හැටියට. ඒ නිසා වඩාත් ඉස්මතු වෙලා තියෙන කවියා හොඳම කවිය හොඳම ගීතය නොවන බව විද්වතුන් පවසනවා. ඒ නිසා මම හිතනවා මේ කවිය මනාව බිඳගෙන කවියෙන් හොඳ ගීතයක් නිර්මාණය කරන්නට රෝණ ධර්මකීර්ති කරුණාරත්න දියුල්ගණේ සුසන්නිපේ සමත් තිබෙනවා. අප්පච්චි කියලා කියන්නේ අපිට ඉන්න වටිනාම කෙනෙක්. බොහෝ දුක් දරාගෙන ඔහු ඒ දුක් ඔබට නොපෙන්වා ඔබේ ජීවිතය සලකරන්නට උරදෙන කෙනා. එදා අප්පච්චිලා දරුවන්ට පෙන්වුවේ ඇලේ දොලේ ගහේ කොලේ සුන්දරත්වය. නමුත් අද අප්පච්චිලාට එලෙස දරුවන්ට එවන් සෝබාදහමේ සුන්දරත්වය විඳින්නට අවකාශයක් ලබා දෙන්නට හැකියාව තිබෙනවාද කියන ප්‍රශ්නය ඔබෙන් අසන්නට. අපි ගීතය රස කරමු.
බලන්න පැන මඩ කඩਿති වැව්තාවල වෙහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන කාලේ. දැන් සාමාන්‍යයෙන් ගීතේ මතු පිටාර්ථය ගත්තාම අපිට තියෙන්නේ පැන මඩ කඩਿති වැව්තාවල. සාමාන්‍ය මඩ කඩਿති වලින් පැනලා පෙන්නා මග නොමග වැරදි මාර්ගය තෝරාගෙන යන්න. සිප්කිරි පෙව් මූසිලයන් උටුමාලේ. සිප්කිරි පෙව් මූසිලයන් දැන් ගුත්තිල මූසිල මම ඊට ඉස්සෙල්ලා අහලා තිනවා එක්තරා විචාරකයෙක් අපට එතුමා ඒ දකින්න විදිය මම හැමදේටම ගරු කරනවා එතුමා දකපු විදිය මම කියන්නේ සිප්කිරි පෙව් මූසිලයන් කිව්වහම අර කතාව ඇඳගෙන ගුත්තිල මූසිල කතාව ඇඳගෙන එතන දෙයක් කියපෑවා. හැබැයි මම දකින්න විදියට මේකේ ගුරු භූමිකාවෙන් අපි කියා දෙන්නේ ආචාර ධර්ම හොඳ නරක දරුවන්ට කියා දෙන අතරේ ජීවිතේ කොහොමද ගෙවන්නේ? දැන් කාලේ සමහර ගුරුවරු අතින් ඔහොම වෙනවද කියලා මම දන්නේ නැහැ. හේතුව පත්වීම හම්බ වෙන්නේ යම් මාර්ගයකින්. මම නොකිය කියන්නේ මොකක්ද කියලා ඔබට වැටහෙන්න ඇති. එතකොට ඒ පත්වීම තුළ එක්කෝ ඒ ගුරුවරයාගේ වයස අවුරුදු 30 35 වෙන්නත් පුළුවන්. ඒ වයස සීමාව තුළ පහු කරාට පස්සේ ඒ ගුරුවරයාට තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ ගියක් දොරක් හදන්න ඕනේ. ඊට පස්සේ යාන වාහන ගන්න ඕනේ. සමාජයේ ඇත්තටත් යථාර්ථය ඒක. එතකොට ඉතින් ඔය කියන දේවල් මේ ගීතේ කියන දේවල් වෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ මනුස්සයේ පුද්ගලයාගේ ජීවිතයේ ඉදිරි ගමන යන්න තමයි සියලුම දේ සකසා ගන්න එතකොට. දැන් මේකේ තියෙන්නේ ආචාර ධර්ම සියල්ල කියා දුන්න ගුරුතුමාට උඩුමහලේ ඉන්නවලු. ඒ කියන්නේ උඩුමහල සමාන වෙන්නේ මෙතන ඉහළ නිලතල දරන පුද්ගලයා. ඒ කියන්නේ ලෝය කෙනෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. යම් තියෙන විවිධ උසස් රැකියාවල තියෙන්න පුළුවන්. හැබැයි මේ ගුරුතුමා සිප්කිරිපෙව මූසිලයන් උඩුමහලේ සමහරක් විටක මම දකින විදිහට ගුරුවරයා තාමත් ගුරු ගෙදර ඉන්නේ. පාසල් යනවා. මේ ගෝලයෝ ටික යම් උසස් තැන්වල ඉන්නවා. මම දකින්නේ එහෙම. හැබැයි මේක තව විචාරයක් දෙන්න පුළුවන්. ඒ කාලේ ගුරුවරයාත් එක්ක හිටපු සමීපත සම්බන්ධතා පවත්තලා හොඳ තැනකට ගිහිල්ලා දැන් ගුරුවරයා අමතක කරපු කට්ටියක් ඉන්න පුළුවන්. ගුත්තිල මුසිල කතාවේ කියවෙන පරිදි. එතකොට ගුරු ගෙදර ඉන්නකොට මේ ගුරුතුමාගේ වේතනය ඔබ දන්නවා නිරන්තරයෙන්ම පඩිය කොහොමද වැටු ප්‍රමාණය අර්ථ ක්‍රමය ඉක්මවා යනවද අමු වෙනවද කියලා ගැටලුවක් තියෙනවා එතන. ඒ වගේම දැන් මම මේ ළඟදී දැක්ක ගුරුවරයෙක් අපේ විදුහල්පතිවරයෙක්. එතුමා මම වැස්ස වෙලාවක වාහනෙන් ගියේ නෑ මම. ඒ වගේ වෙලාවක මට ත්‍රිවිධ රථයක් තමයි හම්බුනේ. හම්බෙලා යාළුවෙකුත් ඉඳලා දාගෙන ගියා. ත්‍රිවිල් එකක් කඩ ගහලා දාගෙන ගියා. ටික දුරක් යනකොට මතක නැද්ද මාව කියලා ඇහුවා. ත්‍රිවිධ රථ රියදුර අහන්නේ. දැක්කේ නෑ ඇත්තටම අපි එතුමගේ මූණ දැක්කේ නෑ. මගේ යාළුවගෙන් අහන්නේ මාව මතකද කියලා. එයා ඒ අතරෙත් කියනවා අයියේ මෙහෙට යන් අරහෙට යන්. මේ තැන තියෙන්නේ මේ තැනට යන්න ඕන නවත්තන්න ඕනේ. හමු කීකේ අයියේ කියනවා. සර් දෙවෙනි වතාවට ඒ ඔබ කියනකොට තේරෙන්නේ නැති ගුරුවරයෙක් වෙන්න එපා. එහෙමනේ අහන්නකොටම තේරෙනවා. ඉතින් මාව මතකද කියලා. මම ඔන්න එතකොට තමයි මුහුණ දැක්කේ. දැක්කාම හානේ අපේ සර් කියලා මෙයා එකපාරටම ඒ කියන්නේ ගුරු වෘත්තිය කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ? තීරෝද රතේ රියදුරෙක් දක්වා යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හේතුව ඉතින් ගුරුවරයාගේ වේතනය මදි. අවසරව මේ විදුහල්පතිතුමා කරන්නේ මොකද්ද? ඔබ දන්නවද ඇති සාමාන්‍යයෙන් ඔය දැකලා ඇති. එතුමා කරන්නේ තමන්ගේ අර්ථකම ශක්තිමත් කරගන්න මේවා නෝ වැඩසටහන මේ ප්‍රක්‍රියාවන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි නම් දැන් කාලේ ටියුෂන් කරනවා යම් දේවල් වර්තමානයේ ගුරුවරයා නම් ඊට වඩා මම හිතනවා සාම්ප්‍රදායික ඒ ගුරුවරයාට වඩා ටික තරමක් ශක්තිමත් කියලා. ඒ වගේම මේකේ කියනවා අධ්‍යාපනය පැත්තෙන් කතා කරාම සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරවද පිටු දන්දිතේ එයින් මතු උගත මනා ශිල්පයේ පිල් කඩන පෙතු ඒ වෙල වටා එක බින්ද දඩුවමක් පෙතු. එතකොට සාමා අමර කියන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදේ මම දකින්න විදිහට නිවැරදි මාර්ගය තුල ගමන් කරනවාද කියන තැන තමයි ප්‍රශ්නාර්ථයක් අපිට ඉතිරි කරලා තියෙන්නේ. ඒක නිසා සාමා අමර විකුණනවා. සාමා අමර ඉන්නේ කොයි කාලෙද කියලා මේ දරුවෝ හැමෝම දන්නවා. සිළු දරම දන්නවා. කුමාරවද පිටු පෙරළුපු කාලේ. ඒවෙන් හැබැයි මේ කියන්නේ බස් පොලේ කජු විකුණනවා. ගොටු සදලා මේ කජු විකුණනවා. කුමාරවද පිටුත් ඒ අතර තියෙනවා. උගත මනා ශිල්පය කඩන්න හිතුවේ නැහැ. නැති කරන්න හිතුවේ නැහැ. දඬුවමත් මතකෙට තියෙනවා. හැබැයි මේ ගුරුවරයා දැන් ওই සියලුම
කරදර අස්සේ හෝ සියලු දේවල් අස්සේ කරදර තමයි ගොඩක් මේක කියවෙන්නේ මේ ගීතෙන්. ඒ අතර රන්මුස්ස පටපිලි අබරන උරණ වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා. සමන් පිච්ච කැකුලිය කියූ සැනින්ම රන්මසු පටපිලි අබරන ඕන වෙන්නේ විවාහයකටනේ. නේද? මූලික අපේ සම්ප්‍රදාය තුල තියෙන්නේ එවන් වූ සංකල්පයක්. රන්මසු පටපිලි අබරන උරණ වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා. තමන්ගේ දූපඩිත්ත ඒ මුල්ලකට වෙලා ප්‍රසාදයක් කරගන්න බැරුව පැත්තකට වෙලා ඉන්නවා. ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙන්නේ මේ සිද්ධිදාමය. මේක කඳුලට උල්පතක් වෙච්ච නිසාවෙන් ලොකු හාමිනේ ඇත පිසිතුමක් වෙලා. ලොකු හාමිනේ පිසිතුමක් වෙලා ඉන්නේ මොකද කියලා තේරෙනවා. ඒ කියන්නේ ජීවතුන් අතර මේ ක්‍රිෂාන් පැහැදිලි කරන ආකාරයෙන් අපිට විවෘතාන්තකෙන් පස්සේ 1977 විවෘතාන්තකෙන් පස්සේ ගුරුවරයාගේ භූමිකාව ශීඝ්‍රයෙන් වෙනස් වෙලා ගියා. ගුරුවරයා ආර්ථික සාධක පස්සේ අඹයන් පටන් ගත්තා. දිසාපාමොක් ආචාර්යවරයාගෙන් පැවතෙන ගුරුවරයාගේ ගෞරවනීය බව සමාජයෙන් ක්‍රමයෙන් පිළිහෙන්නට ඒක අපිට පැහැදිලිවම දකින්න තියෙනවා. ගුරුවරයෙක් කෙනෙකුට අපිට මේ දරුවන්ගේ මට්ටමේ මේ දරුවන්ගේ දෙමව්පියන් අවමත් ඒ ගුරුවරුන්ට තියෙන ගෞරවය ඉතාලි. මම හිතනවා ඒ දෙමව්පියන් බොහෝ විට 1977 විවෘත ආර්ථිකයට පෙර අධ්‍යාපනය ලැබූ දෙමව්පියන්. වර්තමානයේ ලොකු ගැටලුවක් තියෙනවා. මම හිතනවා වෙනමම කතා කළ යුතු මාතෘකාවක් තිබෙනවා. ගුරුවරයාට කුමක්ද සිදු වී කියලා. අපි හම්බෙන්නේ.
විශාරද ක්‍රිෂාන් විජේතිලක සහ ඔහුගේ සෙසු කැල හරිදේ ටීවී වැඩසටහන් වලට ඔබට සහභාගී වන්නට පුළුවන්. ගියක වරුණ වැඩසටහනින් ඔබගේ හැකියාවන් ඔබට පෙන්වන්නට පුළුවන්. ඔබට පුළුවන් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර දීපට මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල ලිපිනයට ලියන්නට. ඒ වගේම දුරකථන අංක 077 321 3966 දුරකථන අංකයට අමතා ඔබට පුළුවන් ගියක වරුණ වැඩසටහනට සහභාගී වන්න. නැවතත් හරිදේ ටීවී ගියක වරුණ සමගින් ඔබ එක්තුවන්න. පැලයකින් වෘක්ෂයක් බවට පත් වෙලා ඒ වෘක්ෂයේ මල් පිපිලා ඵල දරන්න බොහොම කාලාන්තරයක් ගත වෙනවා. සෝබා දහමේක බොහොම සුන්දර ක්‍රියාවලියක්. නමුත් වර්තමානයේ අපි දකින්නේ දරුවනුත් මේ සුන්දර ක්‍රියාවලියෙන් ඈත් කරලා බොහෝ නාලිකාවන් දරුවන් එක රැයින් රියැලිටි තරු බවට පත් කරන්නට කටයුතු කරනවා. හරිදේ ටීවී අපි දරුවන්ගේ හැකියාවන් ඔප්නවන්නට අවස්ථාව උදා කර දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ ස්වභාවික ක්‍රියාවලිය ඔස්සේ දරුවන්ගේ ශක්තිතාවන් වර්ධනය කරන්නට තෝතැන්නක් බවට හරිදේ ටීවී පත් කර දෙන්නයි අපි කටයුතු කරන්නේ. අද ගියක වරුණ සලසන්නේ ක්‍රිෂාන් විජේතිලක ප්‍රමුඛ ඔහුගේ සංගීත ඇකඩමියේ ආදරණීය දරුදරියා. අපි ගියක වරුණේ ඊළඟ ගීතය විමසමු. අම්මා බල්ලා බඹරුන්නත වරද නැති කැලේ හැදෙන මල් කාලා උන් රැකෙති අනුන් කරන කවි පලකට වරද නැති බඹර කපර නරකා දියේ අති
හිතන්නේ මේ ක්‍රිෂාන් සංගීත පාඩමකට හොඳ ගීතයක් ගායනා වුණේ. ඔව් සමන්ත මහත්තයා මෙහෙමයි සංගීත පාඩමකට හොඳයි කිව්වහම මම කෙලින්ම කියන්න කැමතියි මේක ඇත්තටම අපේ විෂය නිර්දේශයේ උගන්වන්න තියෙනවා. එතකොට මේක මම එන්නම් ඒකේ ਵਿਚාරය සිදු කරන්නට ගායනය කරන්නේ රන්වන් බලකායේ ඒවකට මට මතකයි හිටියා වසන්තා මధుරංගනී කියලා බොහොම තියුණු කටහඬක් තියෙන ගායිකාවක්. එතුමිය තමයි ගායනය කරන්නේ. සංගීතය ලයිනර් රංවලයන් ඊට වඩා මේ වගේම ලස්සන බලකායක් තියුණා. අපි හැදුනේ ඇත්තටම ඒව බලාගෙන තමයි. ඇත්ත වශයෙන්ම කිව්වොත්. රන්වල් දැන් සහන් රංවල බලකාය මේ දවස්වල ක්‍රිෂාන් බලකාය හැදෙමින් ඉන්නේ. ඔව් හැදෙමින් පවතින කාල සීමාවක් තමයි මේ දෙන්නේ. එතකොට රචනය සිසිර දිසානායකයන් තමයි රචනා කරන්නේ. මේ ගීතේ සඳ සාවිමා සඳ මඩලේ පාළුවේ මෙදා බඹර ගලෙන් රූටලා සඳ නියුනිද කියපන් මගේ මලයා. ජනගී සම්ප්‍රදාය තියෙනවා කියලා කොහොමත් වචන වලින් බැලුවහමත් ඒ නාදමාලා බැලුවහමත් ඒ විදිහටම තියෙනවා. මේකේ කියවෙන්නේ විවාහය සිදු වෙන්නේ සාමාන්‍යයෙන් දෙමස් සිනාලාගේ කතන්දරයක් තමයි මේකට මූලික වෙලා තියෙන්නේ. බඹර කපන්න යනකොට බඹර සාමාන්‍යයෙන් බඹර බඳින්නේ ගල් නල්ලට. ගලේ යටිපැත්තේ තමයි බඹර කැපීම කපන්නේ. එතකොට ඒකට එකතු වෙනවා මස්සිනත් එක්ක තමයි මෙයා යන්නේ. යනකොට බොහෝ දුරට ගල් නලල්තේ යටිපැත්තේ බඳින දේ කඩන්න බොහොම අමාරුයි. කොහොමද කියලා හිතන්නත් අමාරුයි අතට. මේ හිතුවොත් ඒ තරම්ම මේක හරිම භයානක සහ අමාරු කාර්යයක්. ඉතින් ඕක එතනින් ගල් නලලට යටින් තොටිල්ලාවක් හදලා ඕකට පැද්දෙන ගමන් දුම් අල්ලමින් තමයි බඹරව පළවා හැරලා බඹර කඩාගන්නේ. එතකොට ওই කාර්ය සිදු කරන්න අර වැල් ඉනිමගක තමයි ඉන්නේ. ඒකේ ආධාරකේ ඉන්න වගේම මේ කඹය හේවත් වැල දෙන්නේ මස්සිනාතට. ඔහු තමයි මේක අල්ලගෙන ඇදගෙන ඉන්නේ. ඒ ඉන්න කාලවක වණුව තුල මොකක් හරි යම් කිසි ගැටලුවක් ආවොත් බිමටම තමයි වැටෙන්නේ. ඒක නතර කරගන්න තමයි ඒ වගේම ඔහුට මොකක් හරි අකරතැබ්බයක් සිදු වුණොත් තමන්ගේ අක්කා තමයි ගෙදර තනි වෙන්නේ. එවන් වූ කතන්දරයක් තමයි මේකේ පුරාවටම කියවෙන්නේ. මස්සිනා පිළිබඳව විශ්වාසය. හොඳයි අපි ඊළඟ ගීතය ගැන කතා කරමු. රත්න ශ්‍රී විජේසිංහන් රචනා කළ ගීතයක් ඔබ ළඟට තෝරාගෙන තිබෙනවා. මම හිතන්නේ ගෙදරක වටිනාම කෙනෙක් තමයි දියණිය. දියණියක් නැති නිවස බොහෝලාවට පාළු ස්වභාවයක් තමයි උසුලන්නේ. එලෙස පියාණන් ආදරය කරපු දියණිය නිවසින් සමුගෙන පොර රහසේ වෙන් වී යන්නේ. ඊකට ඇති වේදනාව මොනවද? මම හිතා රත්නශ්‍රී ඒ කාරණේ තමයි ප්‍රස්තුතය තමයි මේ ගීතයේ අත්දැකීම් වලින් තියෙන්නේ. අනිවාර්යෙන් මෙම කතාන්දරය ගැන කතා කරනකොට මේ කාල සීමාව දී වෙනවා සමත් මහත්තයෝ 1985න් එපිට කාල සීමාවකට මේ ගීත රචනාවෙන් රත්නශ්‍රී විජේසිංහන්ට ලැබුණු අත්දැකීමක් තමයි ගීතයකට පෙරලා තියෙන්නේ. කෙටියම කිව්වොත් වහින වෙලාවක රත්නශ්‍රී විජේසිංහන් යනවා වඩු මඩුවකට. ඒ අන්න සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අපි පාසල් සමය ගත්තාම කාල සීමා තුනක් නිවාඩුවක් ලැබෙනවනේ. ඒ නිවාඩුවකට යනකොට තමයි මෙතුමට මේ වහින වෙලාවක වඩු මඩුවකට ගොඩ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවකදී උදකලා වෙච්ච පියෙක් තාත්තෙක් දකින්නවා. දකින්නකොට මෙතුමට මතක් වෙන වෙනද එනකොට ඉන්නවා ලස්සන රූමක් දියණියක්. එයත් එක්ක තමයි මේ තාත්තා ජීවිතේ ගත කරේ එවකට. දැන් මේ මොහොතේ එහෙම දෙයක් දකින්නට නැති නිසාවෙන් එතුමා අහනවා රත්නශ්‍රී විජේසිංහන් අහනවා මේ තාත්තගෙන් කොහේ හිටියද? ඇහුවාම දෙන පිළිතුර කුමක් විය හැකිද? හිතන්නටයි කාලේ. හරි. ඊට පස්සේ මේකට ඉතින් ඕක මූලික අවස්ථාව වෙනවා වස්තු බීජය වෙලා රුසියානු සාහිත්‍යය තුළ තියෙනවා කිටි කතාවක් ඔබ අපි අහලා තියෙනවා තානායම් කරුවා ඇලෙක්සැන්ඩර් පුෂ්කේ එතුමගේ තානායම් කරුවා කතාව තුළ දුවෙක් ඉන්න මේ වගේම දුවන් නමින් දුන්නා තානායම් පොලේ නැවතුම් රේන සිටුවරෙක් නවත්ත ගත්තට පස්සේ ගෙදර මේ දුවත් එක්ක
පැනලා යනවා මේ සිටුවරය. ඊට පස්සේ මේ දුව බලන්න ඒත් මේ තාත්තයා යනවා පියසෙනහස කියන්නේ ඒක. ඒ බලන්න ගියාට පස්සේ තානාම් කරුවා විසි කරනවා සල්ලි මිටියක් ජනේලෙන් එළියට. ඒකවත් ගන්න නැති තාත්තා ඒක නෙවෙයි යෝනි. මගේ දුව මේක ගීතයේ අවසාන වශයෙන් කියනවා පාර මතක කර නම් තාමත් ගේ ළඟයි දුවේ. ඒ කියන්නේ මේ දුන්නට එන්න කියනවා. ඔයා දුවේ තාමත් පුළුවන් මයි ගාවට එන්න. ඔයා පුළුවන් නම් එන්න. ඉතින් මෙතනින් කියවෙන්නේ ආදරය ගෞරවය සෙනෙහස පිරි තාත්තෙක් ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේක සංගීත ශෛලිය කර්ණාටක සංගීත ශෛලිය යොදා ගන්නට රෝහණ වීරසිංහයන් බොහෝසේ උත්සුක වෙලා තිනවා. ඒකයි මේකේ මේ ගීතේ හැඩ ලස්සන අපට දිසාවනට මේ තරම් ප්‍රබලව දැනෙන්නට සංගීත නිර්මාණය එතුමා කළා තියෙන්නේ. ඒවරු බොහෝ වෙලාවට ආදරයේ දරුවන්ට පෙන්වන්න දන්නේ නැහැ. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ හද තුල තියෙන ගැඹිලා කියන ආදරේ කොයිතරම්ද කියලා අරගෙන පදමාලාවක් ස්පර්ශ කරමින් අපි ගීතේ රස සත්ගුණ මුංජසාවියේ වන්දකියා පන්නොකියම් ඇඟිලාගේ පානනේ උනසේ පාලුයි ලයින්කාමනේ වන්දනුමගේ කියපන් මුංජසාවියේ චන්ද්‍රමණ්ඩලේ සතපුන මුංජසාවියේ වන්දකියා පන්නොකියම් ඇඟිලාගේ චන්ද්‍රමණ්ඩලේ සතපුන මුංජසාවියේ වන්දකියා පන්නොකියා ඇඟිලාගේ පානනේ උනසේ පාලුයි ලංකාමනේ වන්දනුමගේ කියපන් මුංජසාවියේ. අද ගීයක වරුණ ඉදිරිපත් කරන්න අපි තාම සතුටින්. ඒකට හේතුව තමයි අද දරුවෝ ගොඩක් හරිදේ කීමැද්දී දරුවන් රාශියකට මැදි වෙලා ක්‍රිෂාන් විජේතිලක ගොල්තුමත් මමත් ගීයක වරුණ වැඩසටහන මෙලෙස ගෙනියන. ඒ නිසා අපිට හරිම සතුටක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ ගීතය අපි තෝරාගෙන තිබෙන්නේ. මම හිතන්නේ දරුවෝ බොහොම ආසාවෙන් බලන් ඉන්නේ අවසර තමන්ගේ තාත්තා වැඩ ඇවිල්ලා ගෙදරට එනවා. සමහර විට තාත්තා දරුවන්ට ගේන්නේ මොනවද කියලා බලන්නත් වෙන්න පුළුවන්. හැබැයි සමහර දරුවෝ නම් දැන් කාලේ තාත්තා වැඩ ඇරලා ගෙදර ආපු වෙලාවවත් දන්නේ නැති දරුවනුත් තියෙනවා. ඒ නිසා අපි ටිකක් අද බොහෝ දේවල් කතා කරේ මේ දරුවොත් ඉස්සරහ තියාගෙන අනාගතේ රට බාර ගන්න ඉන්න දරුවෝ ඉස්සරහ අපි
මෙවැනි කතා බහක් කිරීම මම හිතන්නේ තාම වටිනවයි කියලා. විශාල විජේතිලක ඊළඟ නීතිය පිළිබඳව ඔබ කියන්නේ මොනවද? මේ ගීතය ඇත්තටම කාලීනද කාලෝචිතද කියන ගැටලුව තියෙනවා. මොකද මේ ගායනය කරන්නේ අන්දාමල් නිමිස් මම ඒ ගීත ගැන චුට්ටක් කියලා ඉන්නම්. සංගීතය සපයලා තියෙන එතුමීමයි. ඒ වගේම පද රචනය මහින්ද අල්ගම. එතුමා පද රචනය කරනකොට විවිධ පැති රාශියක් බලලා තිනවා කියලා අපිට තේරෙන්නේ. අපි ගීතය අහලම ඊට පස්සේ ඒ ගැන යම් දෙයක් කතා කරමු. කාලයකත් අපිට ආරම්භයක් කරන්න ඉතිරි තිබෙනවා. හොරාවක් කියවෙන්න තාම ගීතය රස.
රුක්කත්තන මල මුදුනේ ගීතය සම්බන්ධව අපි දැන් දැක්කදරු ලස්සනට රඟපාලා නටලා ඒ සියල්ල කරලා ඉදිරිපත් කරලා පෙන්නවා. ගායනය නන්දාමාලි මහත්මිය මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතුමිය දක්ෂ වෙලා තිබුණා සංගීතයත් සපයගෙනම සංගීත නිර්මාණය කටයුත්තක් කරන්නට. ඒ වගේම මහින්ද අල්ගමයන් තමයි ගීපද රචනාව අපිට දීලා තියෙන්නේ. රුක්කත්තන මල මුදුනේ බඹරුන් නටන හැන්දෑවේ සඳ ඇඳුර පියමන් කර කවුරුද එන්නේ කියු සැනින්ම අපට එකහෙලාම කියන්න පුළුවන්. ඉතින් කවුරුද එන්නේ පුතුනි බලන්න, පුතාට බලන්න කියන්නේ කවුරු එනවද කියලා බලන්නේ නිරන්තරයෙන්ම අපේ පියා. ඒතර මේ වැඩසටහනේ පියා සම්බන්ධව ටිකක් හරවත් දේවල් බොහෝ දුරට කතා කරන්න පුළුවන් වුණා. චන්ද්‍රමණ්ඩලයේ ගීතය, ඒ වගේම අන්ද්‍රයායි පියා මූලික කරගෙන ගෙතුණා වෙන්නත් පුළුවන්. හරි. එතකොට පුතුනි බලන් යමානුවන් කවුරුද එන්නේ? ඉතින් මේකේ නාදමාලාව අපි මුලින්ම අර ඉස්මතු කරන්න උත්සාහ කරා. මේවන් වූ නාදමාලාවක් අපට ඇහුණා, කන වැකුණා. තානේන ඔහොම කිව්ව ගමන්ම අපිට කනට එන්නෙම දැනෙන්නෙම උඩරට වන්නම් බෙර නාදෙත් එක්ක එකතු වෙනකොට උඩරට වන්නම් වල භාවිතා වන උඩරට බෙරේ නාදෙත් ඇහෙනවත් එක්කම කුසා වන්නම තමයි මූලික වෙන්නේ. අර කුසා වන්නමේ තානම තමයි අපි මුලින්ම ගායලා නටලා අයලා සියල්ලම කරලා පින්නුවේ ඒක. එතකොට ඔන්න ඕකේ රුක්කතන මල මුදුනේ. රුක්නත්තන මල මුදුනේ තානා මං කියන්නේ යන දේ දැන් ඔබතුමාට තේරෙනවා ඇති. සාමාන්‍යයෙන් ඒ නාදමාලාව යොදාගෙන තමයි මෙම සංගීතය නිර්මාණය වෙලා තියෙන්නේ මෙම ගීතේ. එතකොට මේකේ තාත්තා ගැනනේ කියවෙන්නේ. මධ්‍යම පන්තියේ තාත්තා හෝ ඊට දුගී දුප්පත් වූ තාත්තා ඉහළ පැලැන්තියට නම් ඔක එච්චර බලපාන්නේ නැහැ. හේතුව මේ ඉහළ පැලැන්තියේ කාර්යබහුල ජීවිතයත් එක්ක සාමාන්‍යයෙන් තීන රැකියාවමය තත්ත්වෙත් එක්ක සමහරක් වෙලාවට ඩේ කෙයා එකේ දරුවා ඉන්න පුළුවන්, කාලවකවණක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට මේ කියවෙන්නේ වෙහෙසිලා දහඩිය මාංශයෙන් හම්බ කරගෙන තමන්ගේ දරුපවුල කුටුම්බය ජීවත් කරන්නට එන ආදරණීය තාත්තෙක් ගැනනේ කියවෙන්නේ නේද? ඉතින් ඒක උචිතවත් කරන්න, ඒ කියන්නේ ඒකේ තේරුම වඩාත් ඔප්නංවන්න දේශීය සංගීත සම්ප්‍රදාය තුළ, නර්තන සම්ප්‍රදාය තුළ උඩරට වන්නම් ඇසුරු කරගෙන මේකේ සංගීත නිර්මාණය වෙලා තියෙනවා. මේක කියන්නේ හේතුව ගොඩක් කට්ටිය වචනවල තේරුම හෝ ප්‍රස්තුතියට මූලික වෙච්ච කරුණු කාරණා සියල්ල හෙළි දැක්වත් මේ සංගීතය මූලික වෙච්ච අවස්ථා බොහොම අල්පයි සඳහන් වෙනවා. ඒකයි. හොඳයි ක්‍රිෂාන්, අද අපිට ලියක වර්ණයෙන් සම්වෙන යන්නට කාලයකින් ලඟ වෙමින් තිබෙන්නේ. මම අවසාන වශයෙන් අහන්නට කැමතියි. අද මේ පවතින තරඟකාරී තාක්ෂණික ලෝකයේ දරුවන් කලාවට, සෞන්දර්යයට ගෙන්වා ගැනීම, සෞන්දර්ය කලාවේ රඳවා ගැනීම බොහොම අසීරු කාර්යයක්. ඔබ දරුවන්ට දෙන පණිවිඩය කුමක්ද අවසාන වශයෙන් තුනේ? සංගීතය මේ දරුවන් තුළ මම දැක්ක යම් කිසි ශික්ෂණයක් තිබෙනවා. මම හිතනවා ඒක සංගීතයත් එක්ක ආපු ශික්ෂණයක් කියලා. ඔබ මොකද්ද කියන්නේ දරුවන්ට අවසාන වශයෙන්? ඇත්තටම කලාව කියන්නේ මම කියන්නේ සංගීත විතරක් නෙවෙයි. දරුවෙකුට දිය යුතුම දේ කලාව අනිවාර්යයෙන්ම. ඔහු විද්‍යාඥයෙක් වුණා, වෛද්‍යවරයෙක් වුණා, කුමන ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණා, ඔවුන්ට කලාව දිය යුතුයි. මම කියන්නේ සංගීත විෂයම සංගීතයම ඕන කියලා කියන්නේ. චිත්‍ර නැටුම් සංගීතය ඇතුළු කලාව කිව්වම බොහෝ දේ ඒ තුල අන්තර්ගත වෙනවා. ඒ සියල්ල දෙන්න පුළුවන් වෙන්න ඕනේ කාටද? අපිට කියා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කරන්නට, ඒවා ප්‍රායෝගික තත්ත්වයේ යොදවන්නට පුළුවන් වෙන්න ඕන දෙමාපියන්ට. ඉතින් ඒ වගේම සංගීත විෂය කිව්වහම හරි මිනිස්සු නිවන විෂයක් නේ. දැන් මේ ගීත රස වින්දනය ගැන කතා කරා නිසා මම ඒ පැත්තටම එන්නම්. අපි ගීත රස වින්දනය ගැන කතා කරන නිසා දැන් කාලේ ඇහෙන ගීත විවිධයි. හැබැයි මගේ මෙහෙම දෙයක් තියෙනවා. මම දරුවොත් එක්ක දැන් කාලේ ගීතත් ගයනවා. පැරණි ගීතත් ගයනවා. මධ්‍ය කාලීන යුගයේ ගීතත් ගයනවා. අලුතෙන් එන්න තියෙන ගීත අපි නිර්මාණ කරනවා සමහරක් වෙලාවට කලායතනයේදී. පැතිගී සරණ එහෙම කරන කාල සීමා වකවානු වලට විවිධ වූ ගීත අපි නිර්මාණය කරනවා. ඉතින් අන්න ඒ නිසාවෙන් මම කියන්නේ සංගීත විෂය තුළ සියලුම දේ ගන්න, ඒ අතරින් හොඳ දේ, නරක දේ
තේරුම් අරගෙන යන්න පුළුවන් දරුවෙක් බිහි කරන්න. මට අවශ්‍ය වෙන්නේ එච්චරයි. හොඳයි බොහොම ස්තුතියි. අද ගියක වරුණ සරසන්නට එකතු වුණාට විශේෂයෙන්ම අද ගියක වරුණ රස ගන්වන්නට ඔක්ටපැඩ් වාදනයෙන් තරුණ දිල්ෂාන්, ඒ වගේම ගිටාර් වාදනයෙන් සහන් සුකුන්සල් මියුසික් කලායතනයේ වෙනුවෙන් අප සමග එකතු වුණා. ඒ වගේම දරුවන්ගේ නම් ටිකත් අවසාන වශයෙන් මතක් කළ යුතුයි. මාර්ෂෙන් දුමින, අදිශ අශේන්, සුකිත දිමුත්, ජවිනු ලෙසන්දු, යවන් සා බිනුක, ඊෂායි සුරංගි, නෙත්මිනි ගෝමස්, සාවින්දි නවෝදයා, හිරිෂි පැහැස්සරණි, පින්සල් සචින්ත, සාවින්දි සේනාරත්න, යසුරි සසංක, සනෙත් ප්‍රභුෂිත, නිසල් ලිඳුවර, නඳුනි විමාෂා, ශයිනි සසංකා, චෙන්සා දනුචි, ප්‍රමිත් මන්දාර, දෙව්මි දරුන්දරා, ගුවනි හර්ෂදී, සමිද්වේෂාන්, සිතුම් නෙත්මින, සනජ සංජනා, සිතුම් මෙත්සර සහ අයොමි රශ්මිකා අද ගියක වරුණ රස ගන්නට අප සමගින් එකතු වෙයි. දරුවන් සියලු දෙනාටම අප සුබ ප්‍රාර්ථනා කරනවා. කලාවේ දීර්ඝ ගමනක් යන්නට වාසනාව උදා වේවා කියලා හරිදේ ටීවී ආයතනය වෙනුවෙන්. ඒ වගේම මේ ක්‍රිෂාන් විජේතිලක මම හිතනවා මේ වැඩසටහන නරඹුවාම දෙමව්පියන්ට හිතේ ඔබ ගාවට අපේ දරුවන් එවන්න පුළුවන් නම් කොච්චර එකක්ද කියලා. කියන්න බලන්න ඔබේ දුරකථන අංකය සහ ඔබගේ මේ කලායතනයට සම්බන්ධ වීමේ දරුවන්ට හැකියාවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මතක් කරන්න. ඔව් විශේෂයෙන් කියන්න ඕන මේ මෙම කලායතනයේ රජයේ ලියාපදිංචි කලායතනයක්. ඒක නිසා අර වගකීම් දරන පැත්ත ගැන ඔබ කිසිසේත් බය වෙන්න දෙයක් නැහැ. රජයේ ලියාපදිංචි නිසාවෙන් කලායතන පැවැත්වෙන තැන් තියෙනවා කීපයක්ම, එකක් නෑ. එකක් කියලා නෙවෙයි. පිටිගල මියුසික් සංගීත කලායතනය තියෙනවා. ඒත් එකම ක්‍රිෂාන් මියුසික් සෙන්ටර් මගේ ආයතනය තියෙනවා. ඒ වගේම අවිත්තාව ප්‍රදේශයේ ශෛනි කලායතනය සහ එල්පිටිය ප්‍රදේශයේ නිසල් කලායතනය කියන කලායතන පිටලා තිනවා. ඒ සම්බන්ධව ඔබට කතා කරන්න ඕන නම් මගේ දුරකථන අංකය 071 451 531 කියන අංකයට කතා කරලා නැවත වරක් දුරකථන අංකය 071 451 531 කියන ජංගම දුරකථන අංකයට කතා කරන්න. ඔබගේ දරුවට මෙවන් වූ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔබට ආස හිතුණා නම් දැනුණා නම් මෙවන් වූ දරු පරපරක් නිර්මාණය කරන්න මම සූදානම්ෙන් ඉන්නේ. ඒ වගේ මම තව අවස්ථාවක් කරගන්නවා. ඔබතුමන්ලා සියලු දෙනාටම ස්තුති කරන්නට, ඒ වගේම අපේ සමන්ත අත් වශයෙන්ම මගේ සමන්ත ගුරුතුමා වෙන්න පුළුවන් මේ මොකද මගේ හිතවත් බොහොම අමුගොඩ මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා බොහොම ස්තුතියි ඔබට මෙවන් වූ අවස්ථාවක් අපට හිමි කර දීම ගැන. ඒ වගේම නිෂ්පාදක මණ්ඩලය ලලිත් අබේසේකර මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි මියුසික් කලායතන වෙනුවෙන් මෙවන් වූ ඉඩ හසරක් වෙන් කර දීම පිළිබඳව. අයිබෝන්. අයිබෝන්. ගියක වරුණ සමුගෙන යනවා. නැවත හමු වෙන බලාපොරොත්තු. ඒ වගේම ඔබට අවසානයේ සිහිපත් කරනවා හරිදේ ටීවී වැඩසටහන වලට ඔබට එකතු විය හැකි හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල ලිපිණියට ලිවීමෙන් දුරකථන අංකය 077 321 3966 දුරකථන අංකය.